කෙටි විරාමයකින් අනතුරු අපි නැවතත් ආදරණීය ජීවිතයේ ඔබේ වැඩසටහනත් එක්ක මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අදත් ඔබ බොහොම ආදරය කරන විශේෂාංගයක් එක්ක තමයි එකතු වෙලා ඉන්න සූදානම්. අපි ඔබට මේ විශේෂාංගය පටන් ගදී මම මතක් කරන්න සූදානම් මේ දවස්වල අපි පුංචි දුවා දරුවන් විභාගවලට පිණි සිටියා. ඒ වගේම තමයි සමත් අසමත් කියන මේ පණිවිඩය අපේ නිවෙස් වලට අපේ ගුරුවරුන්ට ලැබෙනවා. ඉතින් මේ පණිවිඩයත් එක්ක ඔබට මම මතක් කරනවා. ජයග්‍රහණය කරපු අයට අපි සුබ පතමු. ඒ වගේම තමයි විභාගේ පාස් වෙන්න බැරි වුණා කියලා දුකෙන් ඉන්න අපි වැළඳගමු. එතකොට පුළුවන් අපිට අපේ ජීවිතයේ බොහොම සතුටින් ගෙවනවා වගේම ඔවුන්ට පුංචි හෝ බලාපොරොත්තුවක් තව වතාවක් එකතු කරන්න. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි සූදානම් මේ විශේෂාංගය ආරම්භ කරන්නට. ඔබ බොහොම ආදරය කරන මිනිස්සුන් ඉන්නවනේ ඔබ අසල. එතකොට ඔබ කෙනෙක් කියන්න පුළුවන් මේ මිනිස්සුන්ට වඩා අපිට සතුටුත් එක්ක ජීවත් වෙන එක ලේසියි කියලා. අන්න ඒ නිසා අපි සූදානම්ින් ඉන්නවා පුංචි සුරතල් සතුන් බොහොම ආදරෙන් රැක බලා ගන්න. හැබැයි ඔය සුරතල් සතුන් රැක බලා ගන්නවා වගේ නෙමෙයි. එයාලට පුංචි ලෙඩක් හෝ කරදරයක් ඇති වුනම අපිට දැනෙන දුක. ඒ වගේම තමයි බොහොම ආදරෙන් බලා ගන්න කෙනෙක් ලෙඩ වුනම අපිට හරි අමාරුයිනේ. ඒ නිසා අපි සුරතල් සතුන්ට වැළඳෙන එහෙමත් නැත්නම් අපේ ගෙදර පුංචි බලු පැටවු හදනවා නම් සුරතලුන් හදනවා නම් මේ අයට වැළඳෙන මේ කිනිතුළු උණ රෝගය පිළිබඳව අපි කතා බහ කරන්නට අද දවසේදී සූදානම්. මේ සූදානමත් එක්ක අපි අද ආරාධනා කරා ඩොක්ටර් පෙට් ආයතනයේ අධ්‍යක්ෂක ඒ වගේම තමයි පසු වෛද්‍ය නුවන් වික්‍රමසිංහ වෛද්‍යතුමාට අයබෝන් ඔබට. ඔබ මේ අපි බොහෝ වෙලාවට රූපවාහිනියෙන් හඳුන ගන්නවා දකින්නවා සුරතල් සතුන් ගැන කතා කරනකොට ඔබ ආයතනය පිළිබඳව අපි මතක් කර යුතුයි. ඒකත් එක්කම මේ අද අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ බොහොම ආදරෙන් හදන සුරතල් සතුන්ට වැළඳෙන ටික් ෆීවර් රෝගය. එහෙමත් නැත්නම් කිනිතුළු උණ කියන රෝගය. කෙනෙක් බලනවා ඇති මොකද්ද මේ කියලා. සමහරු සුරතලුන් හැදුවත් මේ රෝග පිළිබඳව දන්නේ නැහැනේ. වෛද්‍යතුමාගෙන් මම ඉස්සෙල්ලාම අහන්න කැමතියි මොකද්ද මේ ටික් ෆීවර් කියලා කියන්නේ? කිනිතුළු උණ කියලා කියන්නේ සුරතල් සතුන් හදන අය නිතර මුහුණ දෙන ඔබේ සුරතලා නිතරම අසනීපයට ලක් වෙන රෝගී තත්ත්වයක්. ඒතර මේක කිනිතුළු උණ කියලා කියන්නේ සුරතලුන්ගේ ශරීරයේ ජීවත් වෙන බාහිර පරපෝෂී ආකාරය. කියන්නේ එළියේ ඉන්න උන්ගේ කන උන්ගේ රුධිරයේ උරා බොන බාහිර පරපෝෂී ආකාරයක් තමයි කිනිතුළුන් කියන්නේ. කිනිතුළු වර්ග කීපයක් ඉන්නවා. ඒවා විද්‍යාත්මක තත්ත්වයන් අපි එච්චර දුරට සාකච්ඡා නොකලත් කිනිතුළු බයිට් කරගෙන කිනිතුළු කාපු නිසා හැදෙන රෝගයක් නෙමෙයි ටික් ෆීවර් කියලා කියන එක මම මුලින්ම ඔයගොල්ලන්ට කියන්න ඕනේ. ඒ කියන්නේ ඉන්න කිනිතුළු ප්‍රමාණය මත කිනිතුළු 100ක් හිටියද 200ක් හිටියද කියන එක මත රැඳෙන රෝගයක් නෙමෙයි. ඒක මම ඔයගොල්ලන්ට බොහොම තේරෙන භාෂාවෙන් කිව්වොත් ඔබට ඩෙන්ගු හැදිලා තියෙනවා නම් ජීවිතේ කවදා හරි දවසක ඔබගේ සමීපතේ මේ කියනවා ඩෙන්ගු හැදිච්ච නැති. සමහරක් විට ඔහු හෝ ඇය මදුරුවන්ට ඔබට වඩා නිරාවරණය වෙලා ඇති. නමුත් ඔබට ඩෙන්ගු හැදිලා ඇති. යන්න ඒ වගේ තත්ත්වයක් තමයි කිනිතුළු උණ කියලා කියන්නේ. බොහොම සරලවම කිව්වොත් ඒ කියන්නේ කන කිනිතුළු ප්‍රමාණය මත රැඳෙන්නේ නැතුව කිනිතුල්ලා මගින් යම්කිසි පරපෝෂී ආකාරයක් අපේ ඇඟට සංක්‍රමණය වෙනවා. ඒකේ විවිධ වර්ග තියෙනවා. මේක ටිකක් ගැඹුරට දන්න අය දන්නවා බැබීසියා, එර්ලීසියා, හෙපටොසෝන් කියලා කිනිතුල්ලා තුළ ජීවත් වෙන දැන් මදුරුවා තුළ ඩෙන්ගු විස බීජයේ ජීවත් වෙනවා වගේ කිනිතුල්ලා තුළ ජීවත් වෙන සමහරක් විස බීජ ආකාර ඉන්නවා. මේ මම හැමෝටම තේරෙන මේ කියන්නේ. ඒතර අන්න ඒ වගේ විස බීජ ආකාරයක් රුධිරයට සංක්‍රමණය වීම නිසා ඇතිවන දෙවනුව ඇතිවන රෝගී තත්ත්වයක් තමයි කිනිතුළුණ කියලා කියන්නේ. ඒතර කිනිතුල්ලා මගින් මේක සංක්‍රමණය වෙන නිසා කිනිතුළුණ කියන මම හිතන්නේ කාලයකට කලින් අපි අර මදුරුණ කියලා කිව්වනේ මේ ඔය මැලේරියාවට එහෙම ඒ වගේ මේක කිනිතුළුණ කියලා කියන්නේ කිනිතුල්ලා තමයි මේකේ රෝග කාරකය වෙන්නේ. අපිට ඩෙන්ගු මැලේරියා බරව වලට මදුරුවා රෝග කාරකය වෙනවා වගේ කිනිතුල්ලා තමයි ඔබේ සුරතලාගේ රෝග කාරකය. ඔහු හෝ ඒ කියන්නේ ඔහු හෝ ඇයව කිනිතුළු දෂ්ටනයක් නිසා මෙම රෝග කාරකය විස බීජය සංක්‍රමණය වීම නිසා තමයි මේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ. ඕක තමයි සරලව කිනිතුළුණ කියලා කියන්නේ. ඔව් ඒ මතක් කිරීමත් එක්ක මට ඔබතුමාගෙන් අහන්න හිතුණා දැන් ඔබතුමා සඳහන් කරා කිනිතුල්ලන් වර්ග ඉන්නවා. එතකොට මොවුන් තුලින් නිර්මාණය වෙන විස බීජ වර්ග වෙනයි. එතකොට මේ ටික් ෆීවර් වර්ග තියෙනවද? කිනිතුළු උණ රෝග වර්ග තියෙනවද? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. කිනිතුළු උණ වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි දැන් මේවා දැන් නිතර පශු වෛද්‍ය සායන වලට යන අය සහ මේ අත්දැකීම් වලට මුහුණ දීලා තියෙන මේවා නම් එක්කම දන්නවා. ඒ කියන්නේ කිනිතුල්ලා මගින් ශරීරගත කරන විස බීජ වර්ගය අනුව ඔබේ කියන්නේ සුරතලාගේ ඇඟේ තියෙන රුධිරයේ තියෙන කුමන සෛල වර්ගයේද ආසාදනය කරන්නේ කියන එක මත රෝගී තත්ත්වය වෙනස් වෙනවා. බොහොම ප්‍රසිද්ධම ආකාර දෙකක් තියෙනවා බැබීසියා සහ එර්ලීසියා. ඔක එර්ලීසියා කියන කට්ටිය ගොඩක් අය දන්නේ ඊකේනිස් කියලා. ඒ කියන්නේ කිනිතුල්ලගෙන් බැබීසියා ගියොත් එහෙම ශරීරගත වුණොත් බැබීසියා කියන ඒ කියන්නේ ඒ රෝගය වැළඳින්නේ රතු රුධිර අණු වලට.
ඒ වගේම එර්ලිෂියා නැත්නම් ඊකේනිස් කියන රෝගකාරකය ශරීරගත වුණොත් එimhe ඔබේ සුරතලාට රුධිර පට්ටිකා වලට තමයි වෙන්නේ. එතකොට ඒ රුධිර රෝග වර්ගය අනුව ඇය හෝ ඒ කියන්නේ ඔබේ සුරතලා පෙන්වන රෝග ලක්ෂණ වෙනස්. හැබැයි මම දැකලා තියෙන මගේ වෘත්ති අත්දැකීම් එක මම දකින දේ තමයි ගොඩක් වෙලාවට මේ රෝග දෙකම එකට එනවා. හැබැයි ওই දෙකෙන් වෙන වෙනම රෝග විශේෂිත මෙන්න මේ රෝග මේ සුරතලාට තියෙන බැබීසියා විතරයි. මේ සුරතලාට තියෙන ඊකේනිස් විතරයි කියලා අපි ප්‍රතිකාර කරන අවස්ථා තියෙනවා. ඔව් වෛද්‍යතුමිනි දැන් ඔබ නිවසේ සහ අප නිවසේ ඕන වෙලාවක අපි සුරතලයක් ඇති කරන්න පෙළඹෙනවා. අපි හරි ආදරේ. නමුත් දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මගේ නිවසේ සුරතලෙක් ඉන්නවා. මම කොහොමද අඳුනගන්නේ මෙයාට මේ ටික් ෆීවර් රෝගය හැදිලා කියන එක පිළිබඳව? ඔව්. එතකොට ඒ කියන්නේ අපි කොහොමද ගෙදරදී ටික් ෆීවර් අඳුරගන්නේ? ඒතර ටික් ෆීවර් අඳුරගන්න මෙහෙමයි. අපි ගාවට මගේ වෘත්ති අත්දැකීම් එක්කම කතා කරොත් සුරතලුන් අරන් එන අය රෝග තත්ත්වයන් වලට ගොඩක් වෙලාට බෙහෙත් කරන්න අරන් එන්නේ කන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සුරතලුන් ගත්තාම ඔබ ඔළුව කැක්කුමට බඩේ කැක්කුමට නිදා ගන්නවා වගේ සුරතලුන් කරන්නේ හැම අසනීපෙරම නිදා ගන්න නැතුව නිදා ගන්න මේ කෑම කන්න නැතුව ඉන්න එක. ඒ කියන්නේ ඒක කිනිතුළුණක් වෙන්න පුළුවන්, ඒක මුත්‍රා ආසාදනයක් වෙන්න පුළුවන්, ඒක ගර්භාෂය ආසාදනයක් වෙන්න පුළුවන්, බඩේ අමාරුවක් වෙන්න පුළුවන්. ඒ කුමන රෝගී තත්වයක්වත් නිදා මේ කන්න නැතුව ඉන්න එක. හැබැයි ඒක නිසා කෑම කන්නේ නැහැ කියන එක රෝගයේ තත්වයක් කියලා සලකන්න බෑ අපිට. එතකොට අර ඔබ කිව්වා වගේ ගෙදරදී කෑම කන එකට අමතරව, කෑම නොකා ඉන්නවට අමතරව ඔබ කිනිතුළු රෝගය වෙන්කර අඳුර ගන්න පුළුවන් රෝග ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි ඔබට පුළුවන් ඔබේ සුරතලාගේ ඒ කියන්නේ මුව තොල්පොට උස්සලා බලන්න. අපි කියනවා ගම් එක නැත්තම් විදුරුමහ බලන්න. විදුරුමහ බලනකොට විදුරුමහේ රෝස පාට ගතිය වෙනදට වඩා අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් ගැන අවබෝධයක් ගන්න ඔබ සුරතලා එක්ක ඔහු නිරෝගීව ඉන්නකොට ගනුදෙනු කරලා තියෙන්න ඕනේ. එතකොට උපේක්ෂා එක සංසන්දනාත්මකව හිතන්න පුළුවන්. දැන් ඉස්සරට වඩා රෝස පාට ගතිය අඩුයි හෝ වැඩි කියලා. එකක්. දෙවෙනි එක තමයි ඔබ ඒ කියන්නේ මුල් අවස්ථාවේ ඔබට අඳුර ගන්න පුළුවන් රෝස පාට ගතිය. ඒ කියන්නේ රුධිර කෑම කන එක අඩු වෙනවත් එක රෝස පාට ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒ අර මම කිව්ව බැබීසියා ආකාරය රතු රුධිර අණු වලට වැළඳුනොත්. එහෙම නැත්නම් මේක රුධිර පට්ටිකා වලට වැළඳුනවා නම් කෑම කන එකට අමතරව සමහරක් විට ඔබ විදුරුමහ යට ඇහැ පොඩ්ඩක් පාත් කරලා බැලුවා නම් එහෙම නැත්නම් කම්පෙත්ත උස්සලා බැලුවා නම් රුධිර ඒ කියන්නේ ලේ ලප අර අපි කියන රුධිර අර රතු පාට ලප වගේ තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒක එක ආකාරයක්. ඒ වගේම ඔබේ සුරතලාගේ මුත්‍රාවල පැහැය හොඳ නිදර්ශකයක් ඔබට ගෙදරදී ඇසෙස්මන්ට් එකකට එන්න. ඒ කියන්නේ නිකන් පොඩි ටෙස්ට් එකක් කරලා බලන්න මෙයා මුත්‍රා මේ කිනිතුළුණ පෙලෙන්න පටන් අරගෙනද කියලා. සාමාන්‍ය මුත්‍රාවල තියෙන කහ පාටට වඩා තද කහ පාටක් එහෙම නැත්නම් තැඹිලි පාටක් මේක ටිකක් වර්ධනය වෙච්ච තත්ත්වයකදී රතු පාටක් වෙනකම් මුත්‍රාවල වර්ණය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මල පහවල තත්ත්වය සාමාන්‍ය කහ පාටට වඩා තැඹිලි පාටක් තද කහ පාටක් ගන්නවා. ඒකට හේතුව අපි ඉදිරියේදී කතා කරමු ඇයි එහෙම වෙන්නේ කියලා. එතකොට ඒ වගේ දේවල් වලින් තමයි අපි තීරණය කරන්න පුළුවන් වෙන්නේ ගෙදරදී කිනිතුළුණ හැදිලා තියෙනවා කියලා. හැබැයි එහෙමයි කියලා ගෙදර ඉඳලම ප්‍රතිකාර කරන්න යන්න එපා. මොකද හේතුව සමහරක් විට අක්මා ආසාදනයකදීත් ඔය මම කිව්ව ලක්ෂණ තියෙනවා. මම මේ කියන්නේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් ආකාරයක් පමණයි. ඔව් වෛද්‍යතුමී දැන් කෙනෙක් මෙහෙම තර්ක කරොතින් දැන් ඔබතුමා ඔය කිව්ව රෝග ලක්ෂණ මගේ සුරතලාට තිබිලා තියෙනවා. නමුත් එක කිනිතුල්ලෙක්වත් මගේ සුරතලාගේ නැහැ. එහෙම වෙන්න පුළුවන්ද? ඔව් ඒක තමයි ඔක හොඳම ප්‍රශ්නයක්. දැන් ඔබ සමහරක් අයක තියෙන මාත් එක්ක අතේලා තර කරනවා එක කිනිතුල්ලෙක්වත් හිටියේ නෑ ડોක්ටර් කියලා. හැබැයි ඒක ඇත්ත වෙන්න පුළුවන්. අපේ ගෙදරම ඉන්නේ, ගේ ඇඳේම ඉන්නේ, වත්තේ වෙන සුරතලුත් නෑ, වෙන බල්ලුත් ගෙදර නෑ. මෙයාටත් කිනිතුල්ලන්ට බෙහෙත් කරලා තිබ්බා. ඒ වගේ දේවල් කියනවා. ඒ කොච්චර වුණත් ජීවිතේ යම් හෝ දවසක මේ දර්ශනය සිද්ධ වෙලා තියෙනවා. දැන් උපේක්ෂාර ඩෙන්ගු හැදිලා නම් උපේක්ෂාර කියන්න බෑනේ කවද්ද ඩෙන්ගු මදුරුව කෑවේ කියලා. අන්න ඒ වගේ. කියන්නේ මේ එක මං කිව්ව එක දර්ශනයක් ඇති ඔය විස බීජ ශරීරගත වුණොත්. එතකොට ඒක වෙන්න පුළුවන් සමහරක් විට ඔබ පාරේ ඇවිද්දපු වෙලාවක වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. සමහරක් විට ඔබ පශු වෛද්‍යවරයා හම්බෙන්න ගියලා මේ ඒක පශු වෛද්‍යවරුන් අපේ හොස්පිටල් වලට එන හැම සතාටම කිනිතුළු නැති වෙන්නේ නැහැ නේ. එතකොට අපිටත් ඒක 100%ක් ඒ වගකීම ගැරන්ටි එක දෙන්න බෑ. මේ කියන්නේ අපි පර්පස්ලි කියන්නේ කියන්නේ හිතාමතා කරන දෙයක් නෙමෙයි. නොදුනුවත්ව දර්ශනයක් සිද්ධ වෙන්න පුළුවන්. අර ඒ වගේ වෙලාවක ශරීරගත වෙන්න පුළුවන්. ඒක එකක්. ඊළඟ එක තමයි දැන් අපි ගත්තොත් අපි ගෙවල් වල හදන ඔය ටිකක් මේක අපි ලංකාවටම ආවේනික බ්‍රීඩ් එක නොවන ඔය ලැබ්‍රඩෝලා ජර්මන් ෂෙපර්ඩ්ලා වගේ විදේශ රටවලින් ආනයනය වෙලා මෙහෙට අපි අනුවර්තනය කරගත්ත බ්‍රීඩ්ස් ගත්තට පස්සේ ඒගොල්ලෝ කිනිතුළුන්ට දක්වන ප්‍රතිරෝධය හරිම අඩුයි. දැන් ලංකාවේ බ්‍රීඩ් එක අපි දැන් ශ්‍රී ලංකන් බ්‍රීඩ් එක ගත්තට පස්සේ පාරවල් දකින්නවා ගෙවල් අපි හදනවා. ඒගොල්ලෝ ටිකක් ප්‍රතිරෝධී මේ රෝගයට. ඒ කියන්නේ ඒක ජාන වලින්ම ඇවිල්ලා තියෙන තත්ත්වයක්. එතකොට අර වගේ සුරතලෙක්ට සමහරක් වෙලාවට ඔය ලංකාවේ බ්‍රීඩ් එකට කිනිතුළු රෝගය ශරීරගත වුණත් පුළුවන් දරාගෙන ඉන්න. අපි කියනවා එයා රෙසිස්ටන්ස් නිසා එයා රෝගෙත් එක්ක ෆයිට් කර ඉන්නවා. හැබැයි ඔය මම ඉස්සලක ෆොරින් බ්‍රීඩ්ස් වලට ඒගොල්ලන්ට ඒ ප්‍රතිශක්තිකරණේ නෑ. ඒක නිසා පුංචි හරි
රෝගකාරකයක් ගියොත් ප්‍රතිරෝධය නැති හින්දා ඒගොල්ලෝ ඉක්මනින් රෝගී තත්ත්වයක් පෙන්වනවා. ඒක නිසා තමයි උපේක්ෂා අහපු ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ මේ. ඇයි මගේ සුරතලාට එක කිනිතුල්ලෙක්වත් නැහැ රෝගේ හැදෙන්නේ කොහොමද කියලා. ඒක එක විදිහක්. තව විදිහක් තියෙන උපේක්ෂා සමහරක් විට මීට කලින් අවස්ථාවක කිනිතුළුනට ලක් වුණා නම් ඊට පස්සේ හොඳට බලාගෙන කිනිතුළු නැති කරගෙන ඒවට අවශ්‍ය කරන බෙහෙත් හේත් දාලා බලාගත්තා උනාට සමහරක් වෙලාවට ඒ රෝගයේ රෝගකාරක අක්මාව ප්ලීහාව වගේ අධික ලෙස රුධිරය තැම්පත් වෙන අවයවවල තියෙන්න පුළුවන් ඩොමේන් ස්ටේජ්. ඒ කියන්නේ අර රෝග තත්ත්වයක් හදන්න බෑ. නමුත් එයා ඇඟ ඇතුලේ තියෙනවා. අපි ලෙඩේ ඇඟේ තියෙනවා කියලා ලෙඩේ 100%ක්ම නැති වෙලා නැහැ. අන්න ඒ වගේ අය සුරතලාගේ යම්කිසි කාලවල එන ප්‍රතිශක්තිකරණ දුර්වලතා නිසා රෝගය ස්මතු කරන්න පුළුවන්. අර එතකොට ඇඟ ඇතුලේ තිබිච්ච කිනිතුළු උණ රෝගය උනත් නැවත ස්මතු වෙන්න පුළුවන්. මම හිතන්නේ මේ වැඩසටහන බලන ප්‍රේක්ෂකයන්ට සමහරක් විට මේ අත්දැකීම ඇති. මොනවා හරි තවදුරටත් පැහැදිලි කරගන්න මට පෞද්ගලික උදව් කරන්න පුළුවන්. ඒ වගේ කියන්නේ සමහරක් වෙලාවට ඔබ නොදන්නා අවස්ථාවක කිනිතුල්ලෙක් කෑම නිසා මේක වෙන්න පුළුවන් පළවෙනි කාරණාව. කලින් කිනිතුළුන හැදිච්ච සුරතලෙක්ට තමන්ගේ ඇඟ ඇතුලේ මේ විස බීජ තිබිලා යම්කිසි අවස්ථාවක ස්මතු වෙන්න පුළුවන්. ඔන්න ඔය අවස්ථා දෙක තමයි ගොඩක් වෙලාවට ඔබ කියන්නේ කිනිතුල්ලෙක් නැතුවත් රෝගය හැදුණා කියලා. ඔව් ඒ නිසා වෙන්නේ සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට කියන්න පුළුවන් මේ පාරේ ඉන්න අයට ඕන තරම් කිනිතුල්ලු හැදෙනවා. මේ අපේ එක්කෙනාට එක කිනිතුල්ලෙක් හිටියත් මේ වගේ රෝගයකට භාජනය වෙන්න වෙලා තියෙනවා කියන කතාව. ඒත් එක්කම ඔබතුමාගෙන් මට අහන්න හිතුණා දැන් අර ඉස්සෙල්ලා අපිට රෝග පිළිබඳව හඳුන්වලා දුන්නානේ කිනිතුළුන රෝග මෙන්න මේ වගේ කියලා. එතකොට අවබෝධයක් තියෙන කෙනෙකුට හැකියාව තියෙනවද දැන් මෙයාට හැදිලා තියෙන මේ උණ රෝගයමයි කියලා නිශ්චිත නිගමනයකට එන්නේ? ඔව් මෙහෙමයි. නිගමනයකට එන්න කියන්නේ දල අවබෝධයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සුදු මෙලිවීම, රුධිරය මුත්‍රාවල තද කහ පැහැට වීම ගොඩක් වෙලාවට බැබීසියා තත්වයක් වෙන්න පුළුවන්. ඒ වගේම හැම මතු පිට රතු පාට ලප කැලල් ඇතිවීම, මුත්‍රාවල වර්ණය රතු පාටට හුරු පාටක් බවට පත්වීම, සමහරක් විට මල පහ සමග වුණත් මේ ලේ වගේ හෝ කළු පාට මල පහ පිටවීම, ඒ වගේම වමනයේ දාන සමහරක් විට පොඩි බ්ලඩ් ක්ලොට්ස් ගතිය කියන්නේ රුධිරයේ මිශ්‍ර වමනය පිට කිරීම ඊකේනිස් ආකාරයක් වෙන්න පුළුවන් කියලා දල අවබෝධයක් ගන්න පුළුවන්. හැබැයි මේක නිවැරදි රෝග නිශ්චයකට එනවා නම් වෛද්‍යවරයෙක් පශු වෛද්‍යවරයෙක් හම්බෙලා කරන රුධිර පරීක්ෂාවකින් තමයි අපිට ඒක තහවුරු කරගන්න වෙන්නේ. ඔව් දැන් සුරතලෙකුට මේ වගේ රෝගයක් ඇතයි කියලා විශ්වාස කරගෙන ඔබතුමා ළඟට අරගෙන ආවහම එහෙමත් නැත්නම් පශු වෛද්‍යවරයෙක් ළඟට අරගෙන ආපුවාම අපි මොන වගේ ප්‍රතිකාර වලටද යන්නේ මේ සුරතලුන්ට? ඔව් දැන් අපි ප්‍රතිකාර වලට කලින් අපි ඉස්සෙල්ලා මේක නිවැරදි රෝගාකාරය දැන් මම කලින් මුලින්දම කිව්වා රෝගාකාර කීපයක් තියෙනවා කියලා. අපි අපේ පශු වෛද්‍ය සායනේ නම් අපි ආවට පස්සේ මුලින්ම අපි කරනවා ජෙනරල් ක්ලිනිකල් එක්සැමිනේෂන්. ඒ කියන්නේ මූලික රෝගී පරීක්ෂාවක් සිද්ධ කරනවා. අපි එතනදී උණ බලනවා, එයාගේ අර ගෙදරදී බලන්න ඕන ටික විදුරු මහා බලනවා. ඒ වගේම අපි ගෙනාපු ක්ලයන්ට් එක කතා කරලා එයාගේ සුරතලාගේ හිමිකාරයා හෝ ගෙනාපු එක්කෙනා එක්ක කතා කරලා බලනවා. එයාගේ පහුගිය කාලේ හැසිරීම කොහොමද? කිනිතුල්ලු හිටියද? ඒ වගේම ඇස් යට වර්ණය කොහොමද? ඒ වගේම මුත්‍රාවල පාට කොහොමද? ඔය වගේ මූලික පරීක්ෂාවන් ටිකක් කරනවා. එතකොට අපි දල අවබෝධයකට එනවා මොන වගේ තත්ත්වයක්ද ඇත්තේ කියලා. ඊට පස්සේ අපි ගොඩක් වෙලාවට අපේ පශු වෛද්‍ය සායනේ නම් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක්. ඒ කියන්නේ සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කරනවා. ඒකට අමතරව අපි කරනවා මේ ඔබ පශු වෛද්‍යවරුත් එක්ක අත්දැකීම් තියෙනවා නම් දැකලා ඇති ඉයර්ස්මී එකක් චෙක් කරනවා. ඒ කියන්නේ ඔබේ සුරතලාගේ කම්පෙත්ත විදලා පොඩි රුධිර බිඳුවක් අරගෙන රුධිර කදාවකට දාලා අපි ඒක ස්ටේන් කරලා අපේ පරීක්ෂණාගාරවල බලනවා. බැලුවම අපිට ඒ කියන්නේ හැමෝටම නෙමෙයි පශු වෛද්‍යවරුන්ට ඔක බලන්න පුළුවන්. අන්වීක්ෂකයන්ට බලනකොට ඔය මම කිව්ව කුමන ආකාරයේ රෝගකාරකයේද තියෙන්නේ රුධිර සෛලවල කියලා අපිට නිශ්චය වශයෙන් අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන එකට ඉයර්ස් මේකක් බලනවා කියලා. ඒ ඉයර්ස් මේකෙන් අපි කන්ෆර්ම් කරගන්නවා කුමන ආකාරයේ ටික් ෆීවර් ආකාරයේද තියෙන්නේ. එතකොට ඒ අනුව ප්‍රතිකාර අපි තීරණය කරනවා. ඉතින් ඔබ ඔබේ සුරතලා පිළිබඳ මන අවබෝධයකින් හිටියොත් ඔබට පුළුවන් සුරතලාට මොන වගේ රෝගයක්ද හැදිලා තියෙන්නේ. එහෙමත් නැත්නම් මේවට කරන්න ඕන ප්‍රතිකාර මොනවද? එහෙමත් නැත්නම් පශු වෛද්‍ය කෙනෙක් ළඟට ගෙනියන්න ඕනේ අපි ඇයි කියන එක පිළිබඳව ඔබට අවබෝධය ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබතුමාගෙන් මම අහන්න කැමතියි දැන් සුරතලෙක් නිවසේ ඉන්නවා නම් අපි බොහෝ වෙලාවට මේ ටික් ෆීවර් කියන රෝගයෙන් බේරගන්න දැන් කිනිතුළු උණ කියන රෝගයෙන් බේරගන්න අපි කරන්නේ සුරතලාව ගේ ඇතුළටම කරලා තියාගන්නවා. අනිත් සතුත් එක්ක මූ වෙන්න දෙන්නේ නැහැ, එළියට යන්න දෙන්නේ නැහැ. දැන් පුද්ගලිකව කතා කරනවා නම් අපේ ගෙදර ඉන්න සුරතලත් කිනිතුල්ල බෝ කරගනි අනිත් සතුත් එක්ක මූ වේ කියලා අපි කරන්නේ නිවසට කරලා තියාගන්න එක. මෙන්න මේ වගේ තත්ත්වවලින් මේක පාලනය කරන්න බැහැද අපිට? නෑ මේමයි කිනිතුල්ලු උණ හැදිච්ච රෝගය හැදුණු සුරතලෙක් නම් දැන් ඔය උපේක්ෂා කතා කරන්නේ රෝගේ පාලනය කරන විදිය. මම කිව්වොත් හැබැයි රෝගේ හැදුණු කෙනෙක් නම් අපි අනිවාර්යෙන් පළමුව රෝගය අපි සුව කරගෙන ඉන්න ඕනේ. ඒතර සුව කරගන්න ඔබ කිව්වා ඔබ ඉස්සෙල්ලා හොගේ පශු වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා නිවැරදි රෝග නිශ්චයකට පස්සේ ප්‍රතිකාර පටන් ගන්න ඕනේ. හැබැයි ප්‍රතිකාර පටන් ගත්තට පස්සේ ඔබ විසින් පශු වෛද්‍යවරයා
වෙත යාම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔබ අසනීප වෙලා ඔබට වෛද්‍යවරයෙක් හම් වුණොත් වෛද්‍යවරයා ඔබගේ රෝග තත්ත්වය තීරණය කරලා යම්කිසි පරීක්ෂාවන් ටිකක් කරලා ඔබට යම්කිසි බෙහෙත් වට්ටෝරුවක් ලබා දෙනවා පාවිච්චි කරන්න. ඔබ අනිවාර්යයෙන්ම මේ බෙහෙත් වට්ටෝරුව පාවිච්චි කළ යුතුයි. එතන උපේක්ෂා දැන් ඔයාට බෙහෙත් දුන්නොත් ඔයා බොනවා. ඔයා දන්නවා ඔයාට අසනීපයි බෙහෙත් බොන්න ඕනේ විවුවොත් තමයි හොඳ වෙන්නේ. හැබැයි ඔබේ සුරතලුන්ට ප්‍රශ්නයක් තියෙනවා. බෙහෙත් පොවන්න ගියාම පළවෙනි දේ තමයි ඔබේ කාර්යබහුලත්වයත් එක්ක ඔබට අමතක වෙනවා. හෝ වෛද්‍යවරු නිශ්චය කරන වෙලාවල් වලට බෙහෙත් දෙන්න බෑ. ඊළඟ කාරණාව තමයි සුරතලත් එච්චරම සපෝට් කරන්නේ නැහැ බෙහෙත් බොන්න. එක්ක තිත්ත කැමති නැහැ. බෙහෙත් තිත්තයි මාළු කෑල්ලක හංගලා දුන්නත් ගානට මාළු කෑල්ල විතරක් කනවා බෙහෙත් පෙත්ත අතාරනවා. ඒ කියන්නේ එකීමකී විවිධ හේතුන් මත ඔබේ සුරතලා රෝගයට අදාළ ප්‍රතිකාර ලබා ගැනීම පැහැර හරිනවා. එතකොට ඔබ ඔය කොච්චර කිව්වත් රෝගී තත්ත්වයේ උත්සන්න වෙන්න chance එකක් තියෙනවා. එක ඊට පස්සේ ඔබ බලන්න ඕනේ මේ වගේ අවස්ථාවල කුමන හෝ විදියකට බෙහෙත් ටික පොවා ගන්න බලන්න ඕනේ. ඒකේ. හැබැයි එහෙමත් කරගන්න බැරි නම් ඔබ ප්‍රමාද නොවි පශු වෛද්‍යවරයා ගාවට එක්කන් ගිහිල්ලා සේලයින් එක හරි මේ බෙහෙත් ටික දෙන්න පටන් ගන්න ඕනේ. ඒකට හේතුව තමයි මේක මිය යන රෝගයක්. අපිට ඩෙන්ගු වලින් මැලේරියාවෙන් අපි බෙහෙත් කරගත්තේ නැත්තම් අපි මැරෙනවනේ. ඒ වගේ කිනිතුරුණ කියලා කියන්නේ සත්තු අනන්ත අප්‍රමාණව මැරෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මේක සෙල්ලම් ලෙඩක් නන් නෙමෙයි. කියන්නේ පොඩක් කොර ගහනවා, ඇවිද ගන්න අමාරුයි වගේ තත්ත්වයක් නෙමෙයි. ඇවිද ගන්න බැරුව හරි ඔබේ සුරතලා ජීවත් වෙයි. හැබැයි කිනිතුළුණ ටික් ෆීවර් වලදී සත්තු මැරෙනවා. සුරතලු මැරෙන ඕන තරම් අපේ සත්ත්ව සායනේ සුරතලු මැරලා තියෙනවා. ඒක ඕනම තැනක ලංකාවේ වෙන්න පුළුවන් දෙයක්. එතකොට ඒක නිසා මේකෙන් පරිස්සම් කරගන්නවා නම් අර ඔබ අහපු විදියට නිවැරදි මාත්‍රාවන්ට අදාළව බෙහෙත් ලබා දීම සිදු කළ යුතුමයි. හැබැයි ඔබට අත්දැකීම් ඇති බෙහෙත් නිවැරදි ලෙස ලබා දුන්නා. නිවැරදි පශු වෛද්‍යවරයා නිශ්චය කරන දිනවල නැවත සත්ත්ව සායනය ඇතුළට ගියත් සමහරක් සුරතලුන් ඉන්නවා මේකේ රිකවර් වෙන්නේ නැතුව තව දුරටත් රෝගය උත්සන්න වෙනවා. ඔකට හේතුව ඔබට අත්දැකීම් තියන අය දන්නවා සමහරක් වෙලාවට මේ කිනිතුළු උණ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා බැඳිලා ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුලින් කිනිතුළුණු උත්සන්න කරනවා. අපි කියනකොට IMHA කියලා. එන්නේ ඒ වගේ තත්ත්ව ඇති වෙනවා. ඒතකොට ඒකට විශේෂ ප්‍රතිකාර තත්ත්ව තියෙනවා. ඒක නිසා කිනිතුළුණට ඔබේ සුරතලා ලක් වෙලා තියෙන කාල පරිච්ඡේදයක නම් ඔබ ඉන්නේ. ඔබේ පශු වෛද්‍යවරයාත් එක්ක නිතර ගනුදෙනු කරලා මේ තත්ත්වයේ 100% මග ඇරවා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඔව්. ඔබතුමා දැන් ඔය කතා කරපු ප්‍රතිශක්තිකරණය ගැන කතා කරපු නිසා මට අහන්න හිතුණා. දැන් අපිට කලින් සඳහන් කරා ලංකාවේ ඉන්න ලංකාවේ බ්‍රීඩ් එකට අදාළ සුළුතුරුන්ට මේක හැදෙන අවදානම ටිකක් අඩුයි හෝ මේක සිද්ධ වෙන්නේ ප්‍රතිශක්තියත් එක්කද කියලා අහන්න හිතුණා. අපි දැන් නිවසේ අපේ සුරතලෙක් හදනකොට අපි හැමදේම දීලා කන්න බොන්න දීලා ඔක්කොම කරලා බලා ගන්නවා. බෙහෙත් හේත් ඔක්කොම දෙනවා. නමුත් අර බොහොම ආදරෙන් හදන දරුවා සහ කටුකව හදන දරුවා වගේ අත්දැකීම් මේ සුරතලාට වැඩි වෙන්න ඔහු දරා ගැනීමේ ශක්තිය වැඩි වෙනවද? එහෙම නැත්නම් ප්‍රතිශක්තියකරණ අතර මෙතන පරස්පරතාවයක් තියෙනවා. ඔව් මෙහෙමයි ඔබ අහපු ප්‍රශ්නේ හරියටම හරි. අර ආදරෙන් හදන දරුවයි කටුකෝ හැදෙන දරුවා අපි දකින දේනේ මෙහෙමයි. පරිසරයේ ඔතන තියෙනවා මෙන්න මෙහෙම දේවල් ටිකක් තියෙනවා. අපේ සාමාන්‍ය ප්‍රජාව අතර තියෙන මතයක් තමයි පාරේ හැදෙන බල්ලු අවුලක් නැහැ හොඳට ඉන්නවා. හොඳට ඉන්නවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක දැන් උපේක්ෂාත් කියනවනේ. නෑ එහෙම වෙන්නේ නෑ උපේක්ෂා. මේ හැමෝටම ලෙඩ වෙනවා. දැන් පාරේ ඉන්න සුරතලුන් ගත්තට පස්සේ ඔයා හැමදාම එකම සුරතලාව දකින්නේ නෑනේ. ඔබ යනකොට දකින්න හොඳට කාලා බිලින සුරතලේ. සමහරක් කන ඔබ දන්නේ නැතුව ඇති. ඔබ දැක්කොත් අපි දුමුරු පාට බලු පැටියෙක් දැක්කා කියලා ඔබ දැන් අද උදේ වැඩට එනකොට දකින්න. හැබැයි ඔයා දෙවෙනි දවසේ දකින්නේ නෑ. ඔයාට ඒකෙච්චර අදාළත් නෑ. හැබැයි හොඳින් ඉන්න කාලේ ඔයා දකින්න. ඔයාගේ පස්සෙනුත් වෙනවා වලිගෙත් තරන. ඔන්න ඔය වගේ තත්ත්වයක්. ඒ කියන්නේ පාරේ ඉන්න අයටත් මේ ලෙඩ රෝග ටික හැදෙනවා. උන් දන්නේම නැතුව මැරිලත් යනවා සමහරක් වෙලාවට. හැබැයි ඔබේ ගෙදර ඉන්න එක්කෙනා එක වේලක් ආපු නැති ගමන් ඔබ දකින්නවා කන්නේ නැහැ කියලා. අපි අවධානය තියන්න. එතකොට තමයි ඔබ හිතන්නේ මේ ගෙදර ඉන්න අය තමයි අසනීප වෙන්නේ, පාර අය අසනීප වෙන්නේ නැහැ. ඒක එක කාරණාවක්. හැබැයි ඒ අතරම අර ඔබ කියන එක තැනකදී මම එකඟ වෙනවා. ඒ වගේ අර ඒ කියන්නේ අයාලේ යන සුරතලුන් සහ ලංකාවේ ශ්‍රී ලංකන් බ්‍රීඩ් එක කියලා අපි කියන්නේ මේ සරල භාෂාවෙන් මිනිස්සු කියන වල්බල්ලෝ කියලා මම එහෙම කියන්න කැමති නැහැ. අපි ලංකාවේ බ්‍රීඩ් එකට ආවට පස්සේ ඒගොල්ලොන්ට ඇත්තටම ප්‍රතිශක්තිකරණයක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලොන්ට අපි කියන කොමන් සෙල්ස්. ඒ කියන්නේ එයාගේ ඇඟ ඇතුලේ සාමාන්‍ය සෛලයක් විදියට මේ රෝගකාරක සෛලයට ඉන්න පුළුවන්. රෝගේ හදන්න නැතුව හරිම අවබෝධයෙන් ඉන්නවා. අවුල් කරන්නේ නැහැ. ගානට ගනුදෙනු කරගෙන ඉන්නවා. හැබැයි ඔය ෆොරින් බ්‍රීඩ්ස් වලට ආවට පස්සේ ඒගොල්ලන්ගේ අර ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවානේ. ඒගොල්ලන්ගේ ජාන හැදිලා තියෙන්නේ මේ සීතල රටවල ඉන්න. කියන්නේ අපි ගත්තාම අපි ජර්මන් ෂෙපර්ඩ්ලා, ලැබ්‍රඩෝලා, අපි ගත්තොත් ඩොබර්මන්ලා, රොට්වයිලර්ස්ලා ඔක්කොම ජර්මනිය, නෙදර්ලන්තය, ඒ වගේ කියන්නේ සමකෙන් ඉහළ රටවල් වල සීතල රටවල් වල ඉන්න. අපි තමයි මේ ගෙනල්ලා සෙල්සියස් අන්තක 35 34 තියන්න පටන් ගන්න තිනේ. ඒකම ඒගොල්ලන්ට ස්ට්‍රෙස් එකක්. ඒ කියන්නේ ඒක අධික උෂ්ණත්වයේ ඉන්න ඒගොල්ලන්ට ස්ට්‍රෙස් එකක්. ඒ ස්ට්‍රෙස් එකත් එක්ක ඒගොල්ලෝ සටන් කරනකොට ඇඟේ ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා.
අන්න ඒක නිසා තමයි උපේක්ෂා අර ඔබ කියනවා වගේ gedara හදන එක්කෙනාට නිතර අසනීප වෙනවා. gedara හදන අයගෙන් අතිශය බහුතරයක් ඉන්නේ ඔය ෆොරින් බ්‍රීඩ්ස් ඉන්නේ. නිතර අසනීප වෙනවා. හැබැයි අර පාරේ ඉන්න අයට හෝ සාමාන්‍ය ලංකාවේ බ්‍රීඩ් එකට ඔය ලෙඩ අඩුයි කියන්නේ ලංකාවේ පරිසරයේ මේ කෂ්ඨ පරිසරය මේ තියෙන උෂ්ණත්වය මේ තියෙන ආර්ද්‍රතාවය දරා ගන්න පුළුවන් අය. ඒගොල්ලන්ට පරිසරයේ තත්ත්වත් එක්ක සටන් කරන්න අවශ්‍යතාවයක් ලොකුවට නැහැ. හැබැයි අර ගෙදර හදන සුරතලා ගත්තාම ටිකක් ෆෑන් එකකට ඉන්නවා, හොඳ වතුරම හම්බ වෙනවා, පිරිසිදු කෑමම හම්බ වෙනවා. ඒක නිසා අර පාරේ ඉන්න එක්කනටත් වඩා යා ටිකක් වෙනස්. හැබැයි ෆොරින් බ්‍රීඩ් එකක් ගත්තට පස්සේ හරිම අමාරුයි ඒගොල්ලොන්ට. ඒගොල්ලොන්ගේ පරිසරේ ඉඳන්ම මුල් ජානවල ඉඳන්ම තියෙන්නේ සීතල පරිසරවල ඉන්න. අපේ පරිසරේ ඉඳන්ම මැච් වෙන්නේ නැහැ. එතනදී පරිසරයට දක්වන අනුවර්තනයත් එක්ක ප්‍රතිශක්තිකරණ පද්ධතිය පහළට යනවා. එක කිනිතුල්ලෙක් කෑලා විස බීජ ඇඟට ආපු ගමන් ලෙඩේ පෙන්වන්න පටන් ගන්නවා. ඔන්න ඕක තමයි අර ඇයි හොඳ අයට විතරක්ම වගේ මේක හැදෙනවා කියලා අපි හැමතිස්සෙම මතයක් සමාජගත වෙලා තියෙන්නේ. අනිවාර්යෙන්ම ඉතින් අපි සාමාන්‍යයෙන් මේ දේවල් පිළිබඳව කතා කර යුතුයි සම ඔබතුමා මේ අත්දැකීම් එක්ක කතා කරන හිඳමට තවත් අහන්න හිතන මෙන්න මේ වගේ දෙයක්. දැන් සුරතලුන්ට විවිධ ලෙඩ රෝග හැදෙනවා. හැදුනහම අර අපිට ලෙඩක් හැදුනහම ඉඳලා බැරිම තරන වෛද්‍යවරයෙක් ළඟට යන්නේ බෙහෙත් ටිකක් ගන්න. ඒ වගේ තමයි දැන් සුරතලු නිවසේ ඉන්නවා නම් සුරතලුනුත් බැරිම තැන අරගෙන යන කට්ටිය ඉන්නවා වගේම අපි දැකලා තියෙනවා බොහෝ වෙලාවට මේ සුරතලුන්ගේ රෝම යන ලෙඩ තියෙනවා. ඒ වගේම තමයි තුවාල වෙනවා. නිවස්වල පුරුදු වෙලා ඉන්නවා අපි අනන්තවත් දැකලා තියෙනවා මේ පාරේ ඉන්නවා නම් රෝම යන කෙනෙක් කළු තෙල් ගහනවා බල්ලට. ඒ වගේම තමයි ඔය පොඩි රෝග හැදුනම කහ සහ මිරිස් දානවා තුවාල වලට. මේ වගේ අත්දැකීම් ඔබතුමාටත් ඇති. මේ දේවල් වලින් පස්සේ සමහර වෙලාවට සුරතලා අරගෙන එනවා. සමහර වෙලාවට අපි අර විවිධ වෙදකම් අපි ගොඩ වෙදකම් නිර්මාණය කරගෙන ඉන්නවනේ. ඒ වගේ දේවල් සුරතලාටත් යොමු කරනවා. මේ වගේ අත්දැකීම් ඔබතුමාට තියෙනවද? මේ වගේ සුරතලුන් ඇවිල්ලා තියෙනවද? ඔව්. ඒ කියන්නේ දැන් ඔය උපේක්ෂාගේ ප්‍රශ්නේ මම කෑලි දෙකකට ගන්නවා. එකක් තමයි මේ ඔබ අහුව මුලින්ම පූර්විකා විදිහට කිව්වේ මේ ඒ කියන්නේ අපි බැරිම තැන තමයි අපිට අසනීපයක් වුණාම යන්නේ. ඒ වගේද අපි පශු වෛද්‍යවරයා ගාවටත් යන්නේ. ඒක හරිම අපිට වෘත්ති අත්දැකීම් තියෙන තැනක්. මම ඒක හරියට පැහැදිලි කරන්න කැමතියි. උපේක්ෂාට දැන් අද ඔලුව කැක්කුමක් එනවා. උපේක්ෂා ඒත් පැරසිටමෝල් පෙති දෙකක් බීලා වැඩට එනවා. හරි. උපේක්ෂා දැන් අද හවසත් ආයෙනවා ආයි දෙකක් බොනවා. ඒතර උපේක්ෂා හිතා ගන්න ඔළුවේ මේ පැත්තේ තමයි කැක්කුම තියෙන්නේ. ඒතර පොඩි ගැටලුවක් තියෙනවා. ඒතර උපේක්ෂා හෙට උදේ නැගිටිනකොට ඔළුව කැක්කුම නමතර පොඩි කැරකිල්ලකුත් තියෙනවා. හැබැයි උපේක්ෂා දන්නවා දැන් උපේක්ෂාට ඔළුව කැක්කුමයි කැරකිල්ලයි තියෙනවා කියලා. දැන් තව දවස් දෙකක් විතර උපේක්ෂාවට කණ එකත් අඩු වෙනවා යාළුවෙක්වත් කියන ඔහොම කියලා තමයි ඔබ වෛද්‍යවරයෙක් ගාවට යන්නේ. හැබැයි ඔබේ සුරතලා ඔහොම කතා කරන්නේ නැහනේ. දැන් ඔහු හෝ ඇය රෝගී තත්ත්වයේ පෙන්නනවා කියලා ඔබ අඳුර ගන්නෙම කෑම කණ එක නැවතුවට පස්සේ ගොඩක් වෙලාවට. අතිශය බහුතරයක් ගැන මම මේ කියන්නේ. හැබැයි ඔබ හිතන්නකෝ දැන් ඔබ කියවනේ ඔබට පළවෙනි දවස් කීපයකට කලින් තමයි ඔලුව කැක්කුම තිබ්බේ කැරකිල්ලකුත් ආවා පැරසිටමෝලුත් බිබී වැඩේ මැනේජ් කරගෙන හිටියා කියලා. දැන් ඔබේ සුරතලාගෙත් ඔය කෑම කණ එක නවත්තනවා කියන තැනට එන්න දවස් කීපයකට කලින් තමයි මෙයාගේ රෝගේ තියෙන්නේ. දැන් ඔබ කෑම කන එක නවත්තපු මොහොතේ වෛද්‍යවරයා ගාවට ගියා කියන්නේ රෝගයට දින කීපයක් දැන්. මම කියන එක පැහැදිලිද? ඒතර අපිට ගොඩක් වෙලාවට පශු වෛද්‍ය සායන වලට බහුතරයක් 70%ක් විතර වගේ සුරතලුන්ම ගේන්නේ. අපි කියන්නේ ක්ලිනිකල් ප්‍රසන්ටේෂන් එකට එන්නෙම රෝගයේ දින 4ක් 5කට වඩා ගත වෙච්ච සුරතලුන්. අන්න ඕක තමයි ගැටලුව සමහරක් වෙලාවට ප්‍රතිකාර කරනකොට. දැන් හැබැයි ඒ වගේම තමයි මේ උපේක්ෂා දැන් අපේ රෝගයට අදාළව සියලු ලක්ෂණ අපි ගිහලා වෛද්‍යවරයාත් එක්ක කියනවානේ ડોක්ටර් සතියකට කලින් මම මෙහෙමයි හිටියේ මීට මාසයකට කලින් මට මෙහෙම එකක් වුණා. හැබැයි ඔබේ සුරතලා කිසිම දෙයක් කියන්නේ නැහනේ. ඔබේ සුරතලාගේ කතා කරන යාන්ත්‍රණය තමයි ඔබ. ඔබ තමයි ගිහිල්ලා කියනවා ડોක්ටර් මෙයා මෙහෙම හිටියේ මෙහෙම වුණා කියලා. ගොඩක් වෙලාවට ඒ කියන්නේ මේ කාර්ය බහුලත්වයත් එක්ක රාජකාරී කරන අයත් එක්ක අපිට ඒ වගේ තොරතුරු එන ප්‍රමාණය යම් ප්‍රමාණයක අඩුවක් තියෙනවා. එතකොට අර ඔබ අහපු දේ විදිහට ගත්තට පස්සේ ඒ කියන්නේ සුරතලෙක්ව අපි ගෙනියන්න ඕනේ කොයි මොහොතේද කියන එක ගන්නවා නම් ඔබ සුරතලා එක්ක බොහොම සමීප ගනුදෙනුවක් කරන්න ඕනේ. එතකොට ඔබ දකින්න පොඩි වෙනස්කම් උනක් දකින්න. ඇත්තටම සමහරක් ක්ලයන්ට්ස්ලා අපේ ඉන්නවා මේ එක වරුවක් කෑම කන්න ඕනේ නැහැ. කෑම කන එක අඩු වුණා කියන තැන. ඒ කියන්නේ යා නෝටිස් කරනවා කෑම එක කන එක අඩු වීම ප්‍රමාණය නෙමෙයි. කෑම කන්න දක්වන රුචිකත්වයේ අඩුවීම. ඒ කියන්නේ අර වෙන්දර ටට්ටක් ඉක්මනට කෑවා. හැබැයි දැන් කන්නේ ටිකක් ඕනවට එපාවට අනේ එතනදී පවා අපි ගාවට ගෙනලා රෝග නිශ්චය කරලා ඉක්මනින් ප්‍රතිකාර කරන අය ඉන්නවා. හැබැයි දින 3කටත් වඩා කෑම නොකා ඉඳලා හොඳටම විජලනීය වෙච්ච ඩීහයිඩ්‍රේට් වෙච්ච ඇසුත් ඔක්කොම බැහැපු ඇස් වලින් කබ පිරිච්ච පැත්ත වැටිච්ච සොත්තු මෙහෙම අරගෙන අවිලා මේ සුඩ තියෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒක ඔබ සුරතලා එක්ක ගනුදෙනු කරන ප්‍රමාණය සහ ඔබේ කාර්ය බහුලත්වයත් එක්ක තීරණය වෙන කාරණයක්. ඒක තමයි ඔබ අහපු පළවෙනි කාරණාව. ඔබ දෙවණියක විදියට ඇහුවේ අර කළු තෙල් ගහන මිරිස් කහ ඒ කියන්නේ මෙහෙමයි. මම ඇත්තටම මමත් පශු වෛද්‍යවරයෙක් වෙන්න කලින් මම ලංකාවේ පුංචි පුරවැසියෙක් විදිහට හිටපු කාලෙකුත් ඉන්නේ පොඩි ළමයෙක් විදිහට ඉඳලා ඉස්කෝලේ යන ශිෂ්‍යයෙක් වෙලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් පස්සේ පශු වෛද්‍යවරයෙක්. ඒතර මම ඔය කියන මම පශු වෛද්‍යවරයෙක් වෙන්නට
කලින් තියෙන කාලය මම කළු තෙල් නම් ගැහුවේ නෑ. මට අපේ තාත්තත් එක්ක අපි ගෙදර සුරතලු හදන අත්දැකීම් තියෙනවා. සමහරක් වෙලාවට ඒ බොරු කියන්න ඕනේ නෑනේ. මම මේ ඇත්තම කතාව කියන්නේ කහ දිය කරලා දාපු වෙලාවල් මම දැකලා තියෙනවා. මිරිස් අපේ තාත්තා කියලා දෙනවා මිරිස් හොදි දැම්මම ඒ තුවාලේ හොඳ වෙනවා. ඒ කියන්නේ ඒක මම ඒකට මම අභියෝග කරන්න යන්නේ නෑ. ඒක මොකක් හරි දීර්ඝ කාලයක් තිස්සේ ලංකාව තුල සංස්කෘතියත් එක්ක සහ මිනිස්සු අත්දැකීම් සහ ඇස් දැකීම් වලින් තීරණය කරපු එකක් නේ. ඒතර මම පශු වෛද්‍යවරයෙක් විදිහට කියන්නේ හොඳයි ඒක කරන්න කියලා. ඒකේ මොකක් හරි කියන්නේ විශේෂම කහ එහෙම කියලා කියන්නේ යම්කිසි විස බීජනාශක ගතියක් තියෙනවා. ඒක නිසා තුවාලයකට වගේ දැම්මහම සමහරක් වෙලාවට මේ කහ අපිට කහ ගැන ආයුර්වේද වර්ධිත පාවිච්චි කරන මේ බෙහෙතක් විදිහට පාවිච්චි කරන ඒවා යම්කිසි සත්‍ය තත්ත්වයන් තියෙන්න පුළුවන්. එහෙමයි කියලා දැන් මේ සියත ටීවී එකේ ડોක්ටර් නුවන් ඇවිල්ලා කිව්වා කහ දාන්න තුවාල වලට කියලා. අද ඉඳලා කහ වලින් ආවන්න හදන්න එපා ඔබ. මම මේ කියන්නේ හැබැයි ඒකෙන් ගොඩක් ළමයි හිතන්නේ කහ වගේ දේවල් දාන එකෙන් නම් වෙන්නේ මේ අර විස බීජ නාශනයේ දෙවනුව වෙන බැක්ටීරියා ආසාවෙන් නවත්තන නිසා ඇඟේ තුවාල හොඳ වීමේ ක්‍රියාවලිය. හැබැයි හැම රෝගෙටම ඕක හරියන්නේ නැහැ. දැන් ඔබ අහපු අර අනිත් කළු තෙල් ඒක නම් මම කොහොමවත් අනුමත කරන්නේ නැහැ. ඒවා කරන්න යන්න එපා. ඔබේ ඔලිය උකුණු හිටියා කියලා ඔබ කළු තෙල් නාන්න යන්නේ නැහැ. ඒකට එක්කෝ ෂැම්පු වර්ගයක් පාවිච්චි කරනවා නැත්නම් වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්නවා. එතකොට අර වගේ සුරතලුන් එනවා. හැබැයි ඔය දැන් තුවාලවලට එහෙම කහ ඒ වගේ දේවල් දාලා ගෙනාවම අපිට තුවාලේ ස්වභාවය ගැන ටිකක් අමාරුයි නිශ්චය කරගන්න. මොකද ඒක වර්ණ ගන්නilla නෙන්නේ. ඒක නිසා මම වෛද්‍යවරයෙක් විදිහට කැමති තුවාලයකට බෙහෙත් කරගන්න නම් පළවෙනි අවස්ථාව වෛද්‍යවරයෙක් හමු වෙන එක. මොකද එතකොට අපිට මේ අර තුවාලේ ස්වභාවය එහෙම අපිට තීරණය කරගන්න ලේසි. විශේෂයෙන්ම ඔය කිනිතුල්ලන්ට කළු තෙල් ගානවා වගේ දේවල් වලට යන්න එපා. ඒවා හරි අධික ලෙස විසයි සුරතලුන්ට. ඒක නිසා වෙන රෝග තත්ත්වවලට පත් වෙන්න පුළුවන්. ඔව් ඉතින් ඔබ නිවසේ ඉන්නා නම් ඔබටත් මෙවැනි අත්දැකීම් ඇති ඒ නිසා තමයි අපි මේ ප්‍රශ්න යොමු කරේ වෛද්‍යතුමාට. වෛද්‍යතුමනි අපි රෝග පිළිබඳව කතා කරා, රෝග වලට අදාළ ප්‍රතිකාර පිළිබඳව කතා කරා. මේ තුල තියෙන සංකූලතාවයන් පිළිබඳවත් අපි කතා බහ කරමු. ඔව් කිනිතුළුණ කියලා කියන්නේ මේ අර ඒ කියන්නේ ඒක බොහොම කියන්නේ මේ ලෙඩේ විතරයි කිනිතුළුණ හැදුනා ඒක හොඳ වුණා කියන එක නෙමෙයි. කිනිතුළුණ හැදෙන්නේ ඔබේ සුරතලාගේ ශරීරයේ තියෙන රුධිර සංසරණ පද්ධතියට. රුධිරයේ තියෙන රතු රුධිරාණු සහ රුධිර පට්ටිකා වලට විශේෂයෙන්ම. එතකොට රතු රුධිරාණු සහ රුධිර පට්ටිකා වල තියෙන වෙනස් වීම නිසා දීර්ඝකාලීන බලපෑම් තියෙනවා. උපේක්ෂා. ඒ කියන්නේ එකක් තමයි කිනිතුළුණ දිගින් දිගටම තියෙනකොට ඇඟ ඇතුලේ මේක නිසා රුධිරයේ ශරීරයේ තියෙන වැදගත් අවයව වෙන වකුගඩු වලට රුධිර පරිවහනය අඩු වෙනවා. ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒතකොට වකුගඩු සෛල මැරෙන්න පටන් ගන්නවා. ඒක දීර්ඝකාලීන බලපෑම තමයි ඉතා ඉක්මනින් ඔබේ සුරතලාගේ වකුගඩු නරක් වෙන්න පුළුවන්. මම ඒක සෑහෙන වෘත්ති අත්දැකීම් තියෙනවා. ගොඩක් වෙලාට නිතර කිනිතුළුණ ආපු සුරතලුන් ඉන්නවා. වයස අවුරුදු 5-6 වෙනකොටම වකුගඩු ප්‍රශ්න එනවා. හේතුව කියන්නේ ඔබ හිතන්නකෝ රතු රුධිරාණු ප්‍රමාණය අඩුයි. රතු රුධිරාණු වලින් තමයි ඔක්සිජන් ගෙනියන්නේ ශරීරය පුරා. ඒතර වකුගඩුව වගේ වැදගත් අවයවයකට ඔක්සිජන් අඩු වෙනකොට වකුගඩුවේට අවශ්‍ය කරන පෝෂණය නොලැබුණා වකුගඩුව වර්ධනය වෙන එක නඩත්තු වෙන විදිහ වෙනස් වෙන්න පටන් අරන් අවසානයේ වකුගඩුව සාමාන්‍ය ක්‍රියාකාරීත්වයෙන් බැහැර වෙනවා. අන්න එතකොට තමයි වකුගඩුව නරක් වෙනවා හෝ වකුගඩු කිඩ්නි ෆේලියර් කියලා අපි සාමාන්‍ය තත්ත්වයෙන් කියන්නේ. කිඩ්නි ෆේලියර් වලට එකම හේතුව මේ ටික් ෆීවත් නෙමෙයි. ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. ඊළඟට අපි දිගටම මේ කිනිතුළුණ නිසා වැදගත්ම අවයවය තමයි විනාශ වෙන අක්මාව. මොකද රුධිරයේ අධික ලෙස රුධිරය ගබඩා කරලා තියෙන අවයවයක් අක්මාව සහ ප්ලීහාව. ඒ වගේම රුධිරයේ තියෙන ප්‍රධාන රුධිර සෛල විනාශ වීම සිදු වෙන්නේ අක්මාවේ හා ප්ලීහාවේ. එතකොට රතු රුධිරාණු සහ රුධිර පට්ටික අධික ලෙස මේ කිනිතුළුණ නිසා විනාශ වෙනකොට අක්මාවේ සහ ප්ලීහාවේ කාර්යාවලිය වැඩි වෙනවා. දැන් මම මෙහෙම ඉන්නවා. මම උදේට හැමදාම ජිම් යන්න පටන් ගන්නවා. මගේ අතපය වලට වැඩිපුර වැඩ කරන්න පටන් ගත්තොත් මේවා මසල්ස් මහත් වෙනවනේ. ඒක සාමාන්‍ය ක්‍රියාවලිය. අන්න ඒ වගේ තමයි අක්මාවේ සහ ප්ලීහාවේ කාර්යාවලිය වැඩි වෙනකොට ඉබේ මේවා ලොකු වෙන්න පටන් ගන්නවා. අපි කියනවා හෙපටොමෙගලි නැත්නම් අක්මා ප්‍රදාහය. අක්මාව ලොකු වෙන්න පටන් ගන්නවා. ඔබට අත්දැකීම් ඇති ඔබේ සුරතලා සමහරක් විට මේ කිනිතුළුණෙන් වගේ මිය ගියා නම් ඔබේ වෛද්‍යවරයා පශු වෛද්‍යවරයා ඔබට කියන්නේ නැති මෙයාට දැන් අක්මාව සවුත් වෙලා තියෙන්නේ කියලා. හේතුව අක්මාව අධික ලෙස වෙහෙසටපත් වෙලා ව්‍යායාමයටපත් වෙලා වැඩ කරලා කිනිතුළුණෙන් මේ වැඩේ රෙක්ටිෆයි කරගන්න මේක ගොඩ දාගන්න. හැබැයි අක්මාව ෆේල් වෙනවා එතනදී. ඒක එකක්. ඒ වගේම ප්ලීහාවටත් ওই වගේම තත්ත්ව වෙනවා. ඒ වගේ සුරතලුන් ඔබ දකින්නේ ගොඩක් වෙලාවට අර මම මුලින් කිව්ව සුදුමෙලි ගතිය වෙනවට වඩා මේ බඩ යට, කම්පෙති යට, විදුරු මහ ඇස් යට රතු පාට ගතිය වෙනකොට කහ පාටක් එන්න පටන් ගන්නවා. කහ පාට වෙලා ඊට පස්සේ ඒ රෝගෙම මිය යන්න පුළුවන්. ඔව් අපි මේ අපේ සුරතලුන්ට වැළඳෙන ටික් ෆීවර් රෝගය පිළිබඳව තමයි කතා බහ කරමින් ඉන්නේ. අපි වෛද්‍යතුමාත් එක්ක වැඩිදුර සාකච්ඡා කරන්න සූදානම්. අපි ඊට කලින් කෙටි විරාමයක් රැගෙනෙමු.
අපි නැවතත් සූදානම් අපේ විශේෂාංගයත් එක්ක එකතු වෙන ආදරණීය ජීවිතයෙන්. ඉතින් අපි මේ විශේෂාංගය තුලින් ඔබත් එක්ක කතා බහ කරමින් හිටියේ සුරතලුන්ට වැළඳ ටික් ෆීවර් රෝගය පිළිබඳව. අද දවසේදී මේ අපේ මේ ටික් ෆීවර් රෝගය පිළිබඳව කතා බහ කරන්න. එහෙමත් නැත්නම් කිනිතුළු උණ කියන රෝගය පිළිබඳව කතා කරන්න අපි එකතු කරගත්තේ ડોક્ટર පෙට් ව්‍යාපාරය. එහෙමත් නැත්නම් මේ රෝහලේ පශු වෛද්‍යතුමන්, ඒ වගේම තමයි එතුමන් නුවන් වික්‍රමසිංහ වෛද්‍යතුමන්. මේ කතා බහ අපි හිතනවා අපට බොහොම වටිනවා ඇති. හේතුව තමයි ඔබ නිවසේ බොහෝ නිවස්වල සුරතලුන් ඉන්නවා. මොවුන්ට විවිධ ලෙඩ රෝග හැදෙනවා. එතකොට ලෙඩ රෝගයක් හැදුනහම අපි වෛද්‍යවරයෙක් වෙත අනිවාර්යෙන් යොමු විය යුතුයි. අපි සූදානම් එතුමගේ දුරකථන අංකය පසුවට ඔබට මතක් කරන්න. හේතුව තමයි පුංචි සුරතලුන් අපි ඇත්තටම නිවස්වල ඉන්න දරුවන් වගේ බලා ගන්න පිරිසක්. ඒ නිසා ඔවුන්ට ලෙඩක් රෝගයක් වැළඳුනොත් අපි ඔවුන් පිළිබඳව අනිවාර්යෙන් සිටිය යුතුයි. වෛද්‍යතුමනි, අපි ප්‍රතිකාර පිළිබඳව කතා බහ කරා, සංකූලතා පිළිබඳව කතා බහ කරා. මට ඔබතුමාගෙන් දැන් අහන්න තියෙන ප්‍රශ්නය තමයි අපි අපේ සුරතාට ප්‍රතිකාර කරමින් යනකොට අපි කොහොමද මොවුන්ව බලාගත යුත්තේ? විවිධ ආහාර වර්ග තියෙනවද මොවුන් වෙනුවෙන් කරන්න ඕන? ඒ වගේම තමයි අර ඔබතුමා සඳහන් කරා වගේ මේ කාර්ය බහුලත්වයත් එක්ක අපිට මෙයාලට බෙහෙත් දෙන්න හරි අමාරුයි. අපිට ඒ වගේ වෙලාවට කරන්න පුළුවන් මොනවද? අපි ඒ පිළිබඳව කතා බහ කරමු. එතකොට අපි දැන් සුරතලෙක්ට කිනිතුරුන්ට බෙහෙත් කරන ගමන් ගෙදරදී බලා ගන්න විදිය ගත්තට පස්සේ වැදගත්ම වෙන දේ තමයි නිවැරදි ලෙස බෙහෙත් ටික පොවන එක. ඊට අමතරව ආහාර දෙන එකත් අතිශය වැදගත්. සාමාන්‍යයෙන් අපි පශු වෛද්‍ය සායනයේදී කිනිතුරුන්ට අදාළව ප්‍රතිකාර කරනකොට ගොඩක් අපි ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් බලනවා කියලා කියන්නේ ෆුල් බ්ලඩ් කවුන්ට් එකේ හිමොටොක්‍රිට් කියලා අපි කියන පැක්සෙල් වොලියුම් කියලාත් කියනවා. රුධිරයේ හිමොග්ලොබින් සහ රතු රුධිර අණු වල කවුන්ට් එක බලලා අපි ඒ අනුව තීරණය කරනවා අදාළ සුරතලාට ආහාර දෙන රටාව වෙනස් කළ යුතුද කියලා. මොකද ගොඩක් රුධිරයේ අඩු තත්ත්වය, රතු රුධිර අණු සහ හිමොග්ලොබින් ගොඩක් අඩු කවුන්ට් එකක් තියෙන සුරතලෙක්ට අපි හෙවි මීල්ස් දෙන්න ප්‍රොපෝස් කරන්නේ. ඒගොල්ලෝ යෝජනා කරන්නේ ටික බර ආහාර දෙන්න කියලා. ඒකට හේතුව තමයි ගොඩක් බර ආහාර ලබා දුන්නොත් ඒ ආහාර දිරවීමේ ක්‍රියාවලට අධික ලෙස රුධිරය අපිට අවශ්‍ය වෙනවා රුධිර සංසරණ පද්ධතියෙන් ආහාර ජීර්ණ පද්ධතිය පැත්තට යොමු කරන්න සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර තියෙන රුධිරයේ මේ පැත්තට යොමු වුණොත් එහෙම සුරතලා ෂොක් වෙන්නත් පුළුවන්. එහෙම අවස්ථා තියෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් ඔබේ සුරතලාට කිනිතුරුන්ට බෙහෙත් කරන අවස්ථාවක නම් ඔබේ සුරතලාට විශාල ආහාර ක්වොන්ටිටිස් දෙන්න යන්න එපා. ලොකු ප්‍රමාණ දෙන්න යන්න එපා. පොඩ සැරින් සැරේ දෙන්න එක තමයි හොඳ. ඒ වගේම දිරවන්න පහසු ආහාර. පුළුවන් නම් සුප් වර්ග වගේ බ්ලෙන්ඩ් කරලා වගේ දෙන්න පුළුවන් නම් ඒ වගේ දේවල් හොඳයි උපේක්ෂා. ඊට අමතරව අනිවාර්යයෙන්ම බෙහෙත් ටික පොවා ගන්න නම් ඕනේ. ඒ බෙහෙත් ටික පොවා ගන්නකොට ඒක මොකක් හරි විදිහක් ඔබ හදා ගන්න ඕනේ. මම මේ බොහොම සරල ක්‍රම ටිකක් කියන්න. ඔබ සුරතලාට බෙහෙත් පොවන එක හරිම පහසුයි. ඇත්තටම ඔබ සුරතලා එක්ක පුංචි කාලේ ඉඳන් හොඳට ගනුදෙනු කරලා තියෙනවා නම්. ඒ කියන්නේ මේ අතපත ගානවා නම්, කට එහෙම පොඩ්ඩක් අරිනවා නම්, දත් විදුරු මහ බලලා තියෙනවා නම් පොඩි කාලේ. ඒතකොට අර එයාට හුරුයිනේ. එහෙම නැතුව මේ ජීවිතේට අල්ලපු නැති සුරතලෙක් ගිහිල්ලා එකපාරට කට ඇරලා බෙහෙත් පොවන්න ගියොත් එයාත් බය වෙනවා මොකද වෙන්නේ කියලා. ඒ වගේම ගොඩක් අය කරන දෙයක් තමයි පෙති වර්ග කුඩු කරලා වතුරයකට හෝ කිරියකට දාලා දෙනවා. ඒක එච්චරම සාර්ථක නැහැ. එතකොට නිවැරදි මාත්‍රාව පෙවෙන්නේ නැහැ. මොකද අරයා කිරි ටික බිව්වේ නැත්තම් බෙහෙත් ටික පෙවෙන්නේ නැහැ. ඒ වගේම කිරි බොන එකත් නවතිනවා ඊට පස්සේ ඒකට එන මේ අර අපුල රස නිසා. ඒක නිසා හොඳම දේ තමයි මාළු කෑල්ලක වගේ හංගලා ගුලියක් වගේ හදලා දෙන එක. වෙන රටවල් වල නම් ඔබ විවිධ රටවල් සමග අත්දැකීම් තියෙනවා නම් බලන්න. වෙන රටවල් වල තියෙනවා මේ ටැබ්ලට්ස් පොවන්න පුළුවන් පොඩි මේ සුරතලුන්ගේ පැලටබිලිටි එක හදන්න පුළුවන් නිකන් සොසේජස් වගේ જાති තියෙනවා. ඒවා ඇතුලේ හංගලා දෙන්න පුළුවන්. ඔබේ සුරතලා හරිම ස්මාර්ට්. සමහරක් කාට සොසේජස් කෑල්ල කනවා පෙත්ත අයින් කළා. ඒවා ඉතින් අපිට වෛද්‍යතුමනි මේ ඔය කතා බහත් එක්ක ඇත්තටම මේ මට කියන්න හිතුණු දෙයක් තමයි පුංචි දරුවෝ සහ සුරතලුන් අතර වෙනසක් නැහැ. කිසිම වෙනසක් නැහැ. ඇත්තටම මේ වෙලාවකට හිතෙනවා මේ සුරතලුන් මෙච්චර කපටිද කියලා. ඒ තරම් මේ දැන් අර ඔබතුමා කිව්වා වගේ මේ අපි පුද්ගලිකවත්වත් අපේ නිවස්වල සුරතලාට බෙහෙත් පොවන්න ඔළුව උඩ අතට අරවලා අර මේ පෙති ඔක්කොම කට ඇතුළට දාලා කට වහගෙන ඉන්න ඕනේ. නැත්තම් මෙයා විනාඩි 10ක් හිටියත් ටක් ගාලා බිමට දානවා පෙති ටික. කට වහගෙන ඉන්න එක විතරක් කරන්න එපා උපේක්ෂා. මේ කට වහගෙන ඉන්න ගමන් මේ නාස්පුඩු දෙක තද කරලා මිරිකන්න. අපිට අර පොඩි අම්මලා පොඩි කාලේ බෙහෙත් පොවනකොට මේ හැන්දෙන් පොවලා නහයි මිරිකන්නේ අර පිට උගුර යන එක නවත්තන්න. මොකද එතකොට එයා ටක් ගාලා කටින් හුස්ම ගන්නවා ගිලෙනවා ටක් ගාලා. අන්න ඒක නිසා ඒක ඕවට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. උපේක්ෂා කියපු විදිහ හරි. හැබැයි දිව උඩට තියන්නත් එපා. පොඩ උගුරට තල්ලු කරන්න ඕනේ. මේ ඔක්කොම අත්දැකීම් එක කරන්න ඕන දේවල්. ඔබ වැරදි ලෙස කරන්න ගියොත් එහෙම එක්ක ඔබට තුවාල වෙන්න පුළුවන් සුරතලා හපලා සපා කෑමකට ලක් වෙලා. එහෙම නැත්නම් සුරතලාට පිට උගුර යන්න පුළුවන්. අපි කියන්නේ ඇස්පිරේට් වෙනවා කියලා. මොකද අනවශ්‍ය විදිහට කෑම බොම ඒ වගේම තමයි මේ ඔබේ සුරතලා මේ බොහෝ අසාධ්‍ය තත්ත්වයේ ඉන්නවා නම් පැත්ත වැටිලා ඉන්නවා නම් මේ බලෙන් කෑම බීම පොවන්න කවන්න යන්න එපා. වෛද්‍යවරයෙකුගේ නිර්දේශය සහ සපෝට් එක නැතුව. හේතුව මේ අනිවාර්යයෙන්ම පිට උගුර යන්න පුළුවන්. අපි උනන් නිදාගෙන ඉන්නකොට කවුරු හරි අපිට
දේවල් පොවන්න ගියොත් අපිට ඉස්මෝල් යනවා කියලා කියන්නේ එහෙම වෙන්න පුළුවන්. ඒක නිසා ඒක ගැනත් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. අනිවාර්යෙන් ඉතින් අපි සාමාන්‍යයෙන් අර පුංචි දරුවන් සහ සුරතලුන් අතර සමානයි කියලා කිව්වේ වෛද්‍යතුමනි. පුංචි දරුවන්ට බත් කවනවා වගේම තමයි ආදරේ වැඩිකමට සුරතලුන්ට අනලා බත් කවන අයත් අපි අතරේ ඉන්නවා. ඉතින් ඒ තරම් බොහොම ආදරෙන් තමයි මේ සුරතලුන් බලාගන්නේ. මේ මාතෘකාවත් එක්ක කතා කරද්දී ඔබතුමාගේ මට අහන්න හිතුණ තව දෙයක් තමයි දැන් මෙතන අපි කියන්නේ ටික් ෆීවර්. එහෙමත් නැත්නම් කිනිතුළු උණ රෝගය. ඒ වගේම තමයි අපි අහලා තියෙන සුරතලුන්ට ලේ දෙනවා කියලා කතාවක්. එතකොට මේ මට අහන්න හිතුනේ සාමාන්‍ය කෙනෙක්ට හිතෙන්න පුළුවන් ටික් ෆීවර් එහෙමත් නැත්නම් කිනිතුළු උණ කිව්වහම අපිට වගේ ඇඟ රත් වෙලා උණ ගන්නවද? එහෙමත් නැත්නම් ලේ දෙනවා කිව්වහම අපිට වගේම ලේ දෙනවද? මෙන්න මේ අතර සමානකමක් තියෙනවද කියලා මටත් අහන්න හිතුණා. ඔව් ටික් ෆීවර් එකේදී අර ටික් ෆීවර් කියන එක අර ඒක වචනෙන් තිබ්බට උණ මූලික වශයෙන්ම උණ කියන තත්ත්වයේ තියෙනවා. හැබැයි උණ නැතුවත් ටික් ෆීවර් හැදෙන්න පුළුවන් උපේක්ෂ. දැන් මේ සාකච්ඡාව අපි පැය භාගයක් තිස්සේ කරනකොට මම කියවන ටික් ෆීවර් කියලා කියන්නේ කිනිතුල්ලගේ විස බීජයක් රුධිරගත වෙලා ඒ රුධිර සෛල විනාශ කිරීම නිසා ඇති වෙන තත්ත්වයක්නේ. ඒතර අර විදුරු කදා වලින් බලනකොට අපිට රුධිර සෛලවල අදාළ විස බීජ ඉන්නවා කියලා පේනවා. නමුත් බාහිරව උණ නිරීක්ෂණය කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒකේ තේරුම යාට අදාළ රෝගේ නැහැ කියන එක නෙමෙයි. ඒකේ විද්‍යාත්මක නාමය බැබීසියෝසිස් කියලා කියනවා, එර්ලිසියෝසිස් කියලා කියනවා. ටික් ෆීවර් කියන්නේ සාමාන්‍ය භාවිතාව. එතකොට දැන් ඩෙන්ගු හැදිච්ච හැමතිස්සෙම උණ නැහැනේ අපිට. ඒ වගේ. එතකොට ඔබ ඇහුවේ ලේ දෙන එක. අපි අපේ වෛද්‍ය රෝහල් වල අනිවාර්යයෙන්ම ලේ ලබා දීම සිදු කරනවා අවශ්‍යතාවය මත. එතකොට ඔබ ඇහුවේ ඒක අපි වගේමද දෙන්නේ? ඔව් අපි වගේම දෙන්නේ. හැබැයි මේ රුධිරය ගන්න ඕනේ අපි සුරතලෙකින්මයි. සාමාන්‍යයෙන් ඔබට මේ අත්දැකීම තියෙනවා නම් අපි ડોક્ટર පෙට් සත්ව රෝහලේ ඕනතරම් රුධිර පාර විලයනය කරලා තියෙනවා. අපි එතකොට කරන්නේ ඔබේ සුරතලාගේට අවශ්‍ය කරන ලේ ප්‍රමාණය ගණනය කිරීම ක්‍රමවේදයක් තියෙනවා. ඒකෙන් ගණනය කරනවා කොච්චර ප්‍රමාණයක් ඕනේද කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් සජෙස්ට් කරන්නේ ඒ සුරතලාට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාල නිරෝගී සුරතලෙක්ව අරන් එන්න. මේ දවස්වල බෙහෙත් මුකුත් කරන්නේ නැති. හැබැයි එතනදී අපිට නිවැරදිව කරනවා නම් රුධිර ඝන පරීක්ෂාවක් සිදු කළ යුතුයි. අපි කියන්නේ අර බ්ලඩ් ක්‍රොස් මැච් කරනවා කියලා කියන්නේ එහෙම කළ යුතුයි. හැබැයි අපේ තියෙන අත්දැකීම් සහ පශු වෛද්‍ය විද්‍යාව විශ්වාස කරනවා සහ පිළිගන්නවා පළවෙනි වර රුධිර පාර විලයනේ ක්‍රොස් මැච් කරන්න නැතුව දෙන්න පුළුවන් අපිට. අපි ඕන තරම් එහෙම දීලා තියෙනවා. ගැටලු තත්ත්ව ඇති වෙලා නැහැ. සුරතලුම් පරිස්සම් වෙලා තියෙනවා. ඒක නිසා රුධිර පාර විලයනය කියලා කියන්නේ පශු වෛද්‍ය විද්‍යාවේදී සත්ව රෝහල් වල අපි බහුලව භාවිතා කරන තත්ත්වයක්. මේ දවස්වල අපිට පොඩි අපහසුතාවයක් තියෙනවා මේ ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක අර බ්ලඩ් කලෙක්ටින් බෑග් රුධිරය එකතු කරගන්න ඒ බෑග් හොයාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි අපේ සත්ව රෝහලේවා තියෙනවා. අපි ඕනතරම් රුධිරේ පාර විලයනය කරනවා. ඒ පාර විලයනය කරනකොට ඔබ ගේන්න ඕනේ ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරොත් ඔබේ සුරතලාට වඩා ශරීර ප්‍රමාණයෙන් සහ සෞඛ්‍යයෙන් හොඳ වැඩුණු සුරකෙක්ව ගේන්න ඕනේ. ඒ වගේම සපෝට් කරන්නත් ඕනේ. ඒ කියන්නේ මෙහෙමනේ දැන් ලේ ගන්න ඕනේනේ අරයාගෙන් අපි. ඒතර ගොඩක් වෙලාවට අපි මේ ජුගුල වේන් කියලා කියනවා මේ බෙල්ලේ තියෙන නහරයකින් තමයි ලේ ගන්න. ඉතින් සාමාන්‍යයෙන් මේ වස නැති දඟලන්නේ නැති ඒ දේ දරාගෙන ඉන්න පුළුවන් සුරතලෙක් වෙන්න ඕනේ. ගේන එක්කෙනා වසයි දඟලනවා නම් අපිට රුධිරය ගන්න එක ලේසි වෙන්නේ නැහැ. දැන් ඔබ රුධිර ඔය දන් දෙන තැන් ලේ දන් දෙන තැන් වලට ගිහිල්ලා ඇතිනේ. එතන ගිහිල්ලා අපි දඟලන්නේ නැහැ නැඳුර නැගලා ඉඳගෙන මේ අර සපෝට් කරනවානේ. ඒ වගේ ඔබේ සුරතලාගේ රුධිරය දායකයා රුධිර දායකයාත් ඩෝන සපෝටිව් වෙන්න ඕනේ. හැමුණොත් අපිට හොඳ රුධිර මේ පාර විලයනයක් කරලා ඔබේ සුරතලුන්ව පරිස්සම් කරන්න පුළුවන්. ඔව් ඉතින් අපි මේ වෙලාව ඇතුළත මේ කතා බහ කරපු මාතෘකාව ඔබට බොහොම වටිනා වෙන්න පුළුවන්. අපි කාලයත් එක්ක අපේ මේ විශේෂාංගය නිමා කරන්න සූදානම්. ඒ වගේම තමයි අපි ඔබට ආරාධනා කරනවා ડોક્ટર පෙට් සත්ව රෝහලට කතා කරලා ඒ වගේම තමයි වෛද්‍යතුමත් එක්ක එකතු වෙලා ඔබේ සුරතලාට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් එතුමත් එක්ක විසඳා ගන්නට හැකියාව ඔබට තියෙන වගේම තමයි කතා බහ කරන්න හැකියාව තියෙනවා. මම සූදානම් දුරකථන අංකය මතක් කරන්න 077යි 77යි 21යි 460 077යි 77යි 21යි 460 මේ දුරකථන අංකයට කතා බහ කරලා ඔබට පුළුවන් සුරතලාට තියෙන ප්‍රශ්න ගැටළු විසඳා ගන්නට. ඉතින් ඒ වගේම තමයි අපි මතක් කරන්නට සූදානම් අද දවසේදී අපිත් එක්ක එකතු වුණේ ડોક્ટર පෙට් සත්ව රෝහලේ අධ්‍යක්ෂක ඒ වගේම පශු වෛද්‍ය නුවන් වික්‍රමසිංහ වෛද්‍යතුමන්. ඉතින් ඔබතුමාට අයිබෝවන් කියලා සමුදෙන්නට සූදානම්. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. කෙටි විරාමයෙන් අනතුරුව සමාධි සූදානමින් ඉන්නවා වාරණ හා තහනම් මාත්‍යා පිළිබඳව නීතිඥ නන්දිපඩ ඇස් මහත්මියත් එක්ක කතා බහ කරන්න අපි ඔබට ආරාධනා කරනවා විරාමයෙන් අනතුරුව රැඳෙන්නට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.